समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඊ타ම ශ්‍රද්ධාවෙන් නොවැම්බර් 7 වන දිනට යෙදෙන තම 71 වන ජන්මදිනයේ නිමිත්තෙන් ඇපලදෙනිය කුලියාපිටිය ලිපිනේ පදිංචි යසවතී කොටුවිල මහත්මිය විසින් මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා. යසවතී කොටුවිල මහත්මියට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අවබෝධය කරා ශ්‍රාවකයෙක් යොමු වෙනවා නම් ඒ අවබෝධය කරා යොමු වෙන ශ්‍රාවකයාට ඊතා විමසිල්ලෙන් තමාව විමසන්නයි තියෙන්නේ. තමාව විමසීම තුළ තමයි හිත නිවනට පත් කරගන්න ලැබෙන්නේ. නමුත් අද ගොඩාක් දෙනෙක් තමන්ව විමසන බවක් පේන්නේ නැහැ. මිනිසුන්ට උවමනාවකුත් නැහැ ඇත්තටම තමන්ව විමසන්න. තමන්ව විමසනකොට ඒ තමන්ව විමසන ශ්‍රාවකයා තුළ තමයි මේ සදාතනික නිවීමක් මතුවෙන්නේ, සුවපත් වීමක් මතුවෙන්නේ. ඒ නිසා මේ අභ්‍යන්තරිකව තමා තුළ ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳ ඊතා පැහැදිලි විමර්ශනයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒ පැහැදිලි විමර්ශනයක් තුලින්ම තමයි සත්‍ය අවබෝධය කරා පුද්ගලයාට යොමු වෙන්න තියෙන්නේ. සත්‍ය අවබෝධය කියන්නේ අතේ දුරින් පවතින ඊටාම සමීපයේ පවතින තමා තුළ ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳ ඊටා ඥානවන්ත විමර්ශනයක් තුළ උද්ගත වෙන තත්වයක් සත්‍ය අවබෝධය කියන්නේ. ඒ නිසා සත්‍ය අවබෝධයේ කරා ලඟුවන, සත්‍ය අවබෝධයේ කරා යොමු වන ශ්‍රාවකයෙකුට පයින් ඇවිදලා ගිහින් සත්‍ය හොයාගන්න පුළුවන්කමක් නැහැ. ඇවිද්දීමෙන් සත්‍ය අවබෝධයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරලා නැහැ. ගමනක අවසානයේ හම්බෙන දෙයක් නෙමෙයි නිර්වාණය කියන తত্ত্বය. මිනිස්සු ඒ වෙනුවෙන් සැලසුම් කරන විදිහෙන් අපට තේරෙනවා. මිනිස්සු හිතාගෙන ඉන්නවා සත්‍ය අවබෝධය පිණිස ගමන් විඩාව උපකාර වෙයි කියලා. නිවනම ඉලක්ක කරගෙන සමහර අය මේ මන් දන්නා ඉන්නවා. ඒ තුල ඊටා ප්‍රාර්ථනාමය අර්ථයක් නැමයි කියලා මම කියන්නේ. මන් දන්න සමහර අය ඉන්නවා මේ මම දැන් ශ්‍රී පාද වන්දනාවේ 108 වාරයක් ගියා. මම මේ නිවන ඉලක්ක කරගෙන යන්නේ. නිවීම ඉලක්ක කරගෙන මම ඒක ප්‍රාර්ථනා කරගෙන තමයි යන්නේ කියලා එයා හිතනවා. ඒකත් අර රෝහිතස්සගේ කතාව වගේමයි. ඒක වෙනසක් නැහැ. ඒ බඳු ප්‍රාර්ථනාවක් තියාගන්නේ කොහොඳයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝම ශ්‍රද්ධාව උපදවාගෙන ඉතින් ඒ ගමන තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිකම්ම බොහෝම හිස් ගමනක් විදියට පිළිගන්න බෑ.
පෙම්වතුන් අතර පාරකදී ඇතිවෙන ගමන් බිමන් වගේ කියලා හිතන්න බෑ. ඇත්තටම ප්‍රේම කරන කාලේ පෙම්වතුන් ශ්‍රීපාදේ යනවා නිදහසේ ඇවිදින්න උවමනාවට ඒ අයට ශ්‍රද්ධාවක් නැහැ. ඒ බඳු ගමනක් නෙමෙයි ඇත්තටම නිවන සම්බන්ධ ඉලක්ක කරගෙන යම් කෙනෙක් ශ්‍රීපාදේ යනවා නම් එහෙම ගිහින් එයා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාව අර්ථ ශූන්‍යයිමයි කියලා අපි කියන්නේ. මොකද ඒක ASCII ශ්‍රද්ධාව තියෙනවා. බුදු ගුණ යම් මානසිකාරයක් තියෙන්න පුළුවන්. දහම් ගුණ මානසිකාරයක් තියෙන්න පුළුවන්. ඒ බඳු මානසිකාරයක් තුලින් Tamanගේ ගමන් බිමන් ආදිය තුල තමා ක්‍රියාත්මක වෙන ආකෘතිය ක්‍රියාත්මක වෙන විදිය අවැදගත්ව කියලා කියන්නේ. නමුත් ඉතින් ඔය මට මතකයි මට එහෙම එකක් කියලා තිනවා මේ ළඟදී එක මහත්තයෙක් මට කිව්වා මම දැන් ශ්‍රීපාදේ මම හිතන්නේ 109 අවුරුදු කොහෙද ගිහින් තියෙනවා කිව්වා. මම ඒ ශ්‍රීපාදේ යන්නේ නිවන ඉලක්ක කරගෙන කිව්වා. රෝහිතස්ස අර ලෝක තරණී කරේ රෝහිතස්ස සූත්‍රයේ තියෙන ලෝකය තරණී කරලා රෝහිතස්ස අන්තිමටම එයා ඊතා ඉහළ ධ්‍යානයක් දිනු කරපු මිනිස්සෙක්. ඒ මිනිස්සයා ඒ විදිහටම ගිහින් එක දවසක් මිය ගියා. මිය ගිහින් දිව්‍ය තලයේ උපන්නා. රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාම තමයි ඇවිල්ලා කියන්නේ මම ඊතා අභිඥාපාදක සමාපත්තියක් දිනු කළා. ඒ අභිඥාපාදක සමාපත්තියෙන් මම ලෝක තරණය කළා. හැබැයි මට ස්වාමීනි ලෝක තරණය කරලා ඉවර කරන්න බැරි වුණා. මම ලෝක පෙනිපෙනී මලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ගමන් විඩාවකින් සැබෑවට ලෝකේ තරණය කරන්න බෑ කියලා. ගමනකින් සැබෑවටම ලෝකයේ තරණය කරන කෙනා ගමන නවතා දමා බඹයක් පමණ වූ කලයබරේ මත Tamanගේ සිහිය පවත්වා ගැනීම තුල Tamanගේ කය කොහොමද වැඩ කරන්නේ? Taman තුල ඇතිවෙන වින්දනීය ස්වභාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? වේදනාව. තමා තුල නොඑක ආකාරයෙන් ඇතිවන සංඥා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? Tamanගේ හිත තුල උද්ගත වෙන සිතුවිලි කොහොමද වැඩ කරන්නේ? ඒ වගේම තමන් තුළ ඇතිවෙන හිතේ ඇතිවන ධර්මතාවයන් කොහොමද වැඩ කරන්නේ? හිත කොහොමද වැඩ කරන්නේ? මෙන්න මේ පිළිබඳව සිහිය පවත්වනවා නම් ඒ කියන්නේ ඒ සිහිය පවත්වන්නේ තමාගේ ක්‍රියාකාරීත්වයේ සම්බන්ධවයි. තමන්ගේ කයයි විදර්ශනා කරන්නේ. තමා තුළ ඇතිවෙන වේදනාවයි විදර්ශනා කරන්නේ. තමා තුළ ඇතිවෙන තමා තුළ ක්‍රියාත්මක වන හිතේ ස්වභාවයයි විමසන්නේ. ඒ වගේ මේ හිත තුළ ඇතිවෙන නොයෙක් ධර්මයන් පිළිබඳවයි ඒ ශ්‍රාවකයා විමසන්නේ. ඒ විමසීම තුළ එයාට සැලසෙන සේවය පින්වත්නි ලඝු කරලා සුළුපටු විදියට කතා කරන්න බෑ. ඒක මහා අද්විතීය දෙයක්. එතකොට තමන්ගේ අතේ දුරින් අවබෝධය තියෙන්නේ. මම හිතන්නේ අවබෝධය හොයාගෙනම තමයි මිනිස්සු ඒ වනගත වෙන්නේ හිමත්. අවබෝධයම හොයාගෙන ආරණ්‍ය වලට යන මිනිස්සු මම දැකලා තියෙනවා. ඒක ඉතා හොඳ ප්‍රවණතාවයක්. ආරණ්‍ය අවබෝධයට බරයි, කිට්ටුයි. නෑ කියලා කියන්නේ. නිවීමක් හදාගන්න පුළුවන්. බැරි නෑ. එතකොට ඒ බඳු නිවීමක් හදාගන්න පුළුවන් මට්ටමක නම් තියෙන්නේ. පින්වත්නි තමන් තුළ ඒ අවබෝධය හදාගන්න අදාළ පණිවිඩය හරිහැටි නුවණක් තියෙනවා නම් ඒක දැනගෙන ඉන්නවා නම් ඒ පිළිබඳ අහගත්ත දේවල් පිළිබඳ සැලකිය යුතු ආකාරයක හැඟීමක් දැනීමක් තියෙනවා නම් ඒ දැනීම පදනම් කරගෙන අපිට නිවෙන්න පුළුවන්. නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. නිවීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස අවබෝධය කියලා දෙයක් ලෝකෙට ගිහින් හොයන එක නතර කරලා දාලා තමාව විමසන එකයි හොඳම දේ. ඇත්තටම තමන්ව විමසනකොට තමන්ට තේරෙවි මේ තමන්ව නිවා ගන්න කෙනෙක් ලෝකයේ නිවීමක් හොයන එක මොනතරම් මෝඩ වැඩක්ද, ඒක මහ බොරුකාර වැඩක්ද කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා. තමාට පැහැදිලි වෙන්න පටන් ගන්නවා.
එතකොට මේ පැහැදිලි කිරීම අතර තමයි මේ මනසේ අභ්‍යන්තර කැළඹීමත් එක්ක සම්පූර්ණයෙන් මේ කැළඹීම මත නිර්වාණය නම් වූ தත්ත්වය උද්ගත වෙන්නේ. අද මේ දේශනාවට මාතෘකාව හැටියට ලැබිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් භාවනාවට ගැනීම ගැන පැහැදිලි කරන්න කියලා. ඒවා පැහැදිලි කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් භාවනාවට ගැනීම කියන එක කතා කළාම මේ පරියාය කෙලින්ම නිර්වාණයට සම්බන්ධ කතාවක්. නිවන සම්බන්ධ ඊතා කේන්ද්‍රගත ඊතාම පැහැදිලි විග්‍රහයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධය තුලින් ලැබෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය තුල උපාදානයේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ උපාදානයේ නොවන තැනකට ස්කන්ධයන් පරිහරණය කරන එකයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කරන්නේ. එතකොට මේ අනේ මට දැන් භාවනාව වැඩින්නේ නැහැ. ඒ කාලේ නම් වැඩුණා දැන් වැඩින්නේ නැහැ. එහෙම කියලා කෙනෙක් කියන්න පුළුවන්. එහෙම කියලා අනවශ්‍ය කලබලයක් හදාගන්න එපා. එහෙම හිත කලබල වුණාට පස්සේ අර හිත වැඩෙන්න තියෙන අවස්ථාව පවා මගහැරිලා යන්න පුළුවන්. හිත දැන් වැඩෙන්නේ නැත්තම් ඒ නොවැඩීම ගැන කිසිදු කනස්සල්ලක් හදාගන්න එපා. ඒක හිතේ ස්වභාවය. මේ හිත වහා වෙනස් වෙන සුළුයි. සමහර අය අපිට කතා කරලා අඬාඬ මට කියලා තියෙනවා ඒ කාලේ ස්වාමින් වහන්සේ මහ පුදුම සමාධියක් තිබ්බා. ඒ කාලේ බොහෝම ගැඹුරු සිහියක් තිබ්බා. හැම වෙලාවකම පවතින සිහියක් තිබ්බා. අනේ ඒ සිහිය දැන් කොහේ ගියාද දන්නේ නැහැ කියලා එහෙම කියන සමහර මිනිස්සු ඉන්නවා. සමහර අය ඉන්නවා. ඒතකොට එහෙම කියන ගොඩාක් දෙනෙකුට කියන්න තියෙන්නේ ඒ මේ හිතේ වෙනස් වීම පිළිබඳ කම්පාවක් හදාගන්න එපා. ඒ කියන්නේ ඇත්තටම හිත ගැන දන්න කෙනා මේ කාලේ හිත නොසන්සුන් කියන එක විතරක්ම මුලින් දැනගත්තත් ඇති. ඊට පස්සේ නොසන්සුන් වෙච්ච හේතු හොයාගෙන ඒවට විකල්ප කරන්න පුළුවන්. දැන් නොසන්සුන් නම් නොසන්සුන්තාවය නිසා තව දුරටත් නොසන්සුන් වෙලා කලබල වෙන්න එපා. නොසන්සුන් නම් මේ කාලේ නොසන්සුන්. මේ කාලේ මගේ හිත මෙන්න මේ බඳු ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳ දැනගෙන ඉන්න මුලින්. දැනගෙන ඉන්න එක වටිනවා. මොකද සමහර අය මේ සමාධිය සාරය කියලා හිතාගෙන ඉන්නවා. සමාධියමයි සාරය කියලා හිතාගෙන ඉන්නවා සමහර අය. පින්වත්නි එහෙම පිළිගත් අය සමාධි සාරකා සමාධි සාමඤ්ඤාතේසං තං සමාධි අප්පටි ලබතං ඒවං හෝති කියලා ධර්මයේ එක තැනක තියෙනවා. ඒ කියන්නේ සමාධියමයි සාරය කියලා සමහර අය ඒක පිළිගන්නවා. සමාධියට බැහැගෙන ඉන්නවා. සමාධිය බොහොම සතුටෙන් පිළි අරගෙන වාසය කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් සමාධියම සාරේ වශයෙන් ගන්න නරකයි. සමාධිමත්කමයි මහානකම වශයෙන් හිතන්නේ සමාධියමයි සමහර අය. ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවක භාවය කියලා හිතන්නේ භාවනාවමයි සමහර අය. භාවනාව කියන්නේ එක පැත්තක් විතරයිනේ. සබ්බාසව සියලුම ආශ්‍රව ගැන කියද්දී භාවනාව කියන්නේ එක කෑල්ලක් නේ. දස්සනා සංවරා පටිසේවනා අදිවාසනා පරිවර්ජනා විනෝදනා භාවනා කියන හතෙන් එකක් නේ භාවනාව. තව 7න් 6ක්ම තියෙනවනේ වෙන වෙන පැත්තෙන් දුරු කරගන්න අවශ්‍ය කෙලෙස්. ඒතර යම් කෙනෙක් ඉන්න පුළුවන් භාවනා මේ දේශනාවල නම් තියෙන සමාධියම සාරේ වශයෙන් ගන්නවා නම් ඒ වගේම මහානකම කියන්නේ සමාධිය, බෞද්ධකම කියන්නේ සමාධිය, භාවනාවමයි බෞද්ධකම කියලා ගන්නවා නම් අන්න ඒ වගේ මිනිසුන්ට හිතෙනවා කියනවා සමාධිය නොලැබෙනකොට එයා තුළ මහා කම්පනයක්, කඩා වැටීමක්, හිත වේදනාවක්, පසුතැවීමක්, බිඳ වැටීමක් එයා තුළ උද්ගත වෙනවා කියනවා. එබඳු තත්ත්වයක් එයා තුළ උද්ගත වෙනවා කියනවා. එතකොට එබඳු තත්ත්වයක් උද්ගත වෙනවා නම් ඒ හිත ඇකිලිච්ච ගතිය, අනේ දැන් සමාධිය නෑ, ඒ කාලේ මහා පුදුම සමාධියක් තිබ්බා කියලා හිතන ශ්‍රාවකයා ඒ පසුතැවීම එක පැත්තකින් තබා සමාධිය නොලැබීම ගැන තියෙන කනස්සල්ල පැත්තකින් තියලා ඒක අයින් කරලා තියලා එයා මොකද්ද කරන්න ඕන? එයා කරන්න ඕන
එයා කරන්න ඕන තමා තුළ ඇතිවෙන ස්කන්ධයන් හේතු සහිතව විමසන එක. හේතු සහිතව විමසනකොට තේරේවි මේ ස්කන්ධයන් මත පහළ ස්කන්ධයන්ගේ ක්‍රියාවලියක්මයි සමාධිය අස්සෙත් වෙලා තියෙන්නේ. සමාධිය මම දියුණු කරනවා, මට ඒ කාලේ හොත්තට සමාධිය වැඩුණා, දැන්නේ හාඳුරනේ සමාධිය මට වැඩෙන්නේ නැත්තේ, ඒ කාලේ මට භාවනාවෙන් හොත්තට හිත දියුණු වුණා, දැන් තමයි වැඩෙන්නේ නැත්තේ, ඒ කාලේ මහ තියුණු සමාධියක් මට තිබ්බේ, කෙස් ගහින් කෙස් ගහට මට සිහිය තිබුණා, මහ පුදුම සිහියක් තිබ්බේ, අඩිය උස්සන කොටත් ඔසවන බව දන්නවා, අඩිය ඉදිරියට යවන කොටත් යවන බව දන්නවා, තබන කොටත් තබන බව දන්නවා, මම ඇවිදිනකොට මම පැත්තෙම සිහිය තියන්ට අනේ බඳු තත්ත්වයක් දැන් නැහැ නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. කෙනෙක් එහෙම කියන්න පුළුවන්. එහෙම කියන අය බොහොම කනස්සල්ලෙන් අර තවදුරටත් හැකිලුණු මානසික මට්ටමක් තුලම වික්ෂෝපයෙන් හඬා කාලය ගෙවනවා වෙන්න පුළුවන්. ඒ හැඬීම පැත්තකින් තියලා හිතන්න මෙහෙම. මොකද්ද? සමාධියම සාරය කියලා ගන්න බෑ. මහානකම කියන්නේ සමාධියට නෙමෙයි, බෞද්ධකම කියන්නේ සමාධියටම නෙමෙයි. සමාධිය කියන්නේ බෞද්ධකම එක අංශයක්. සමාධිය උපකාරාර්ථේ වැදගත් නිවනට මහ පුදුමාකාර උදව්වක් හම්බ වෙන්නේ. සමාධිය නොලැබෙනකොට කම්පනයක් හදාගත්තා කියන්නේ ඒ කම්පනය නන්න සුදුසුයි. ඒ කම්පනය හදාගත්තා කියන්නේ එතන අවදානමක් තියෙනවා. ඒ බඳු කම්පනයක් තියෙන කෙනෙක් අද මේ දේශනාව අහගෙන ඉන්නවා නම්, එබඳු කම්පනයක් තියෙන කෙනෙක් මේ කතාව අහගෙන ඉන්නවා නම් එයාට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම විමසන්න. කොහොමද? රූපය නිට්ටියද අනිත්‍යද? සමාධිය පැත්තකින් තියලා හිතින් බලන්න රූපය නිට්ටියද අනිත්‍යද? එතකොට රූපේ නිට්ටියද අනිත්‍යද කියන එක දෙපැත්තකින් බලන්න. කොහොමද? අනාදිමත් කාලයක් තිස්සේ රූපය අනිත්‍ය වෙනවා. පොඩි කාලේ තිබ්බ රූපෙන් නෙමෙයි දැන් තියෙන්නේ, ඒ රූපේම තමයි. නමුත් ඒ රූපේ දැන් වෙනස් වෙලා. ඔබේම ඡායාරූපයක් අරගෙන බලන්න අවුරුදු 5 විතර. අවුරුදු 5න් විතර ගත්ත ඡායාරූපයක් අරගෙන දැන් ගහපු ෆොටෝ එකකුත් අරගෙන බලන්නකො මේ ෆොටෝ දෙක ළඟින් තියලා. දැන් කොහොමද කියලා? එතකොට ඔබට තේරේවි මේ රූපය අනාදිමත් කාලයක් තිස්සේ වෙනස් වෙනවා. එකපාර නෙමෙයි, අනාදිමත් කාලයක් තිස්සේ වෙනස් වෙනවා. එතකොට අනාදිමත් කාලයක් තිස්සේ රූපය වෙනස් වෙනවා කියන එකක්. අනිත් කාරණය තමයි මේ රූපය, මේ ඔබ මා අත්විඳින, ඔබටත් මටත් මුණ ගැසී තිබෙන රූපය. එතකොට ඔබේ රූපේ පැත්තෙන් බලන්න, රූපේ පැත්තට හැරෙන්න දැන්. මේ රූපය ක්ෂණයක් ගානෙත් වෙනස් වෙනවා. අන්න ඔය විදියට දෙපැත්තෙන් බලන්න. අර සමාධිය නෑ කියලා, සමාහිතභාවයේ බිඳ වැටුණා කියලා ඕක අතහැරලා දාන්න. අතහැරලා දැම්මහම සමාධිය හම්බෙයි දාට. සමාධිය උනත් තුරුල් කරගෙන බදාගෙන ඉන්න ඕන තත්ත්වයක් නෙමෙයි. සමාධිය උනත් බදාගෙන තුරුල් වෙලා හිටියාට පස්සේ පින්වත්නි ලෝකේ ධර්මතාවයක් තියෙනවා. අපි සැබෑවටම බලාපොරොත්තු වන දේ අතහැරීම තුලයි ලැබෙන්නේ. ඒක ලෝකේ මේ විශ්ව න්‍යායක් ඇත්තටම. විශ්ව න්‍යායක්. අතහරින්නයි ලැබෙන්නේ. දැන් බලන්න දන් දීලා කවුරුවත් දුප්පත් වෙලා නැහනේ. දෙන්න ලැබෙනවා. දෙන්න ලැබෙනවා. දැන් මතකයි අපි දාන්න ස්වාමීන් වහන්සේ නමක් හිටියා. විශාල වශයෙන් තිබ්බේවා විශාල ප්‍රමාණයක්. මේ තිබ්බ ඔය පොත්පත්, සබන්, කිරි පිටි පැකට් අරෝමේව ගොඩාක් හම්බෙනවනේ පන්සල් වල. උන්වහන්සේ තමන්ටවත් පරිහරණය කරන්න තියාගන්න නැතුව ඔක්කොම පහුගිය කාලේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින අයට ගිහින් බෙදලා දුන්නා. ඉතින් බෙදලා දීලා ඉවර වෙලා මට මේ කතා කරද්දි කිව්වා මහා පුදුම දෙයක් ස්වාමීන් වහන්සේ, මේ ඔක්කොම දුන්නාට පස්සේ ඊට වඩා සතියක් ඇතුළත, දැන් මේ කොවිඩ් වසංගත කාලේ වුණත් සතියක් ඇතුළත ඊට වඩා පරිස්කාර ගොඩක් ලැබෙනවා.
ඊට වඩා ලැබිලා තියෙනවා. දැන් මම ඒ ටිකත් බෙදන්නයි හිතාන ඉන්නේ කියලා. දැන් මම මේ කියන්න උත්සාහ කළේ මේ ලෝකයේ තියෙනවා පින්වත්නි මිනිසුන්ට තේරෙන්නේ නැති න්‍යාම ධර්මයක්. ඒ තමයි අතහැරලා දැම්මම ලැබෙනවා. ඒකනේ අර නිර්වාණය සම්බන්ධවත් අපි කියන්නේ අන්තිමටම සප්තානුපස්සනාවේ තියෙන පටිනිස්සග්ගානුපස්සනාව කියලා. නිවනද අතහරිමින් වඩනවා. එතකොට නිවනටපත් වෙනවා හිත. නිවනත් අතහරිමින් හිත වඩනවා. එතකොටයි නිවනටපත් වෙන්නේ. දැන් මේ සමාධිය නෑ කියන එක උනත් කම්පාවටපත් වෙන්නේ නැතුව වෙන පැත්තකින් හිට ගන්න. දුක් වෙවි අඬ වැළපි ඉන්න අය ඉන්නවා. මට මේ සමහර අය කතා කරලා කියලා තියෙනවා එහෙම. අඬ කියලා තියෙනවා ඒ කාලේ තිබ්බ ප්‍රීතිය සුඛය පස්සද්ධිය දැන් එකක්වත් දැනෙන්නේ නෑනේ හාමුදුරනේ කියලා කියනවා. එයාට සමාධිය අතහැර ගන්න බැරුව ඉතින් ලොකු පීඩනයකින් ඉන්නවා. ඉතින් ඒක අතහැරලා දැම්මොත් ආයෙ සමාධියට හිතපත් කරගන්න පුළුවන්. අතහැරලා වෙන පැත්තකින් කමක් නැහැ. මේ හිතේ ස්වභාවය මෙබඳු තත්වයක් තමයි ඇත්තටම. හිත කියන්නේ මෙන්න මෙබඳු ස්වභාවයක්මයි කියලා ඒක තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත ශ්‍රාවකෙක් විදියට පින්වත්නි ඒ අතාර්ථයේ තේරුම් ගත්ත ශ්‍රාවකෙක් හැටියට ඔබ හිත පුහුණු කරන්න. කොහොමද පුහුණු කරන්නේ? හොඳයි සමාධියෙන් පිරිහිච්ච කෙනෙක් කොහොමද හිත පුහුණු කරන්නේ කියලා අහන්න පුළුවන්. සමාධියම සාරේ නෙමෙයි කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. සමන බ්‍රාහ්මනා සමාධි සාරකා සමාධි සාමඤ්ඤාතේ සන්තං සමාධි අප්පටි ලබතං එවං හෝති. සමාධිය සාරේ කියලා හිතනවා. සමාධිය සාරේ වශයෙන් ගන්නවා. සමාධිය පිණිසයි මහාන උනේ කියලා හිතනවා. එතකොට මහානකම ASCII සමාධිය නැහැ කියන්නේ මහානකමත් නැහැ වගේ අදහසකට යනවා. ඒක අතහැරලා දාන්න ඕන එකක්. ඒක අතහැරලා දාලා එයා කල්පනා කරන්න ඕන රූපය දිහා. දැන් අර සමාධි කතාව ඕනේ. රූපේ කොහමද? රූපය අනිත්‍ය වෙලා යන එක. දෙපැත්තකින් බලනවා. කොහොමද? බොහෝ කාලයක් තිස්සේ අනිත්‍ය වුණා. කොයි රූපේ? මේ රූපය. තමන්ගේ පැත්තට හැරිලා බලන්න ඇස් දෙක පියාගෙන. බොහෝ කාලයක් තිස්සේ වෙච්ච දෙයක් මේක. ඒතර බොහෝ කාලයක් තිස්සේ මේක වුණා අනිත්‍ය වුණා. නමුත් එතන අනිත්‍යානුපස්සනාව වැඩෙන්න නම් ඒක විතරක් බලලා බෑ. එයා ඒකාන්ත වශයෙන්ම ක්ෂණයක් ගානේ රූපේ අනිත්‍යතාවයේ දකින්න ඕන. එතකොට මේ රූපය හැම ශබ්ද මාත්‍රයකටම කම්පණයටපත් වෙනවා. හැම රූප මාත්‍රයකටම කම්පණයටපත් වෙනවා. හැම ගඳ සුවඳ මාත්‍රයකටම මේ රූපේ කම්පණයටපත් වෙනවා. හැම රස මාත්‍රයකටම මේ රූපේ කම්පණයටපත් වෙනවා. ඒ කියන්නේ මේ හැම සංවේදනයකටම මේ රූපේ යම් චලනයක් රූපේ සෙලවීමක් සිද්ධ වෙනවා. රූපේ යම් සෙලවීමක් සිද්ධ වෙනවා. එතකොට එබඳු සෙලවෙන රූපයක් තමයි ඔබ මේ මොහොතේ නඩත්තු කරමින් ඉන්නේ. ඔබේ රූපේ කතාන්දරේ එබඳු තත්වයකක්. එතකොට මේ රූපය දෙපැත්තකින් අනිත්‍යතාවයට යන විදිය, දෙපැත්තකින් විපරිණාමයේ පැත්තට යන විදිය හැම වෙලාවකම අපි දකින්න ඕන. ඊට පස්සේ ඒ රූපේම බලන්න. ඒ රූපේ කතාවම මේ අනිත්‍යතාවයට යන පටිපාටිය දෙපැත්තකින්ම බාහිර සවිඥානික කයවල් දිහාත් බලන්න. මේක මිනිසුන්ට දැන් ප්‍රකටයි අපිම කියලා. මේ දෙපැත්තින්ම බලන්න. බලන්න මගේ දරුවා ඒ කාලේ නැගිට ගන්න බැරුව හිටිය කාලයද මේ අපි හරීම සවිඥානික කයවල් වලට ලෙන්ගතුකම් පාගෙන ආලය කරමින් ඉන්නවනේ. ආලයාභිනිවේෂණයක්නේ අපිට තියෙන්නේ බාහිර ලෝකයේ ගැන. බාහිර මේ සවිඥානික කයවල් ගැන, අවිඥානික ටීවී කැසට් එහෙම ගැන නෙමෙයි, රේඩියෝ ගැන, ඇඳපුටු ගැන, මේස ගැන, පිඟන් කෝප්ප ගැන, රත්තරන් බඩු ගැන, කාර් ගැන, ගෙවල් දොරවල් මෙහිවා ගැන නෙමෙයි. මේ කතාවම මගේ දරුවා තුලත් ක්‍රියාත්මක වෙන්නේ මේ විදියටම නේද කියලා බලන්න. දරුවාගේ රූපයත් අනේ බලන්න ඒ කාලේ මේ වනුගා ගන්න බැරි කාලයක් මගේ ළමයාට තිබුණා. දැන් ඒ රූපේ කොයි තරම් වෙනස් වෙලාද කාලයක් යනකොට. මොන්න තරම් වෙනසකටපත් වෙලාද. ඉතින් මේ රූපේ හැම වෙලාවකම මේ අනාදිමත් කාලයක් තිස්සේ වෙනස් වෙනව නේද? හැබැයි ඉතින් අර වෙනස් වෙනවා කියන එක මේ කාලයක් ගියන් පස්සේ තමයි වන්නේ. ඒ නමුත් ඒක නිරන්තරයෙන් වෙනස් වෙවි ඇවිල්ලා තියෙන්නේ. නිරන්තරයෙන්ම වෙනස් වෙවි එන්නේ. නමුත් කාලයක් ගියන් පස්සේ තමයි වෙනස් වුණා කියලා
පේන්නේ. නිරන්තරයෙන් වෙනස් වෙවි ඇවිල්ලා තියෙන්නේ. එකපාරම වුණා නෙමෙයි. දැන් ඔය සමහර මම දැකලා තියෙනවා ගස්වල මිනිස්සු ඒ ගහ වටේට මේ නිකන් කම්බියක් හරි ටිකක් බොහොම හයි හත්ති ඇති එකකින් බැඳලා තිබ්බහම ඒ ගහ වැඩෙනකොට එතන හරි ලස්සනට ඒ කම්බියට අදාළ කැපිච්ච ස්වභාවයක් ගහේ තියෙනවා. නමුත් ගහ මැරිලා නැහැ. ලණුවක් හරි මොකක් හරි තා ශක්ති සම්පන්න දෙයක් බැඳලා නැත්නම් ගහ ටිකක් වැඩි වර්ධනය වීගෙන යනකොට ඒක ගිලිහිලා යන්නේ නැති මට්ටමට ගැට ගහලා තිබ්බොත් කම්බියකින් කියලා හිතමුකෝ. ඒතර ඒ කම්බියකින් ඒ ගහ ගැට ගහලා තිබ්බට පස්සේ ඒ කම්බියකින් ගැට ගහලා තිබුණු ඒ ගැටය හිතාලා හොඳින් තද වෙවි ඒක එහෙම තියෙනවා. නමුත් ගහ අර කම්බිය මැදින් පසාරු කරගෙන කම්බිය මැදින් තියෙනවා. නමුත් ගහ වැඩෙනවා. එතකොට බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්න පුළුවන් බලන්න මේ කම්බිය මේක ඇතුලේ තියෙනවා මේක නිකන් කපලා වගේ කියලා හිතෙන්නත් පුළුවන් කැපිලා වගේ කියලා හිතෙන්නත් පුළුවන්. ඒ වගේ මේ කම්බිය පසාරු කරගෙන මේක ඇවිල්ලා නේද කියලා මේ අවුරුදු 5ක් 6ක් යනකොට පේනවා. ඒ මොකද අර කම්බියට අදාළ හැඩය එහෙම රවුමට හිටලා ගහ සංවර්ධනය වෙලා. දැන් මේක එකපාර වෙච්ච දෙයක්ද නෑ. මේක නිරන්තරයෙන් සිද්ධ වෙමින් ආපු ක්‍රියාවලියක්. නිරන්තරයෙන් සිද්ධ වෙවි ආවා. ඒක එකපාර වුණා නෙමෙයි. දැන් ආහාර ටිකක් ගත්තම පිලුණු වෙලා නම් ඒ පිලුණු වෙච්ච ආහාරය දිහා බලාගෙන කෙනෙක් කියන්න පුළුවන් අපරාදේ මේ ඔයත් දැන් ටිකකට කලින් කන්න තිබ්බේ එහෙම කියලා කියන්න පුළුවන්. දැන් උදේ උයපු කෑම එක හවස් වෙනකොට නරක් වෙලා නම් පිලුණු වෙලා නම් කෙනෙක් කියන්න පුළුවන් අපරාධයෙන් දැන් පැයකට ඉස්සලා කෑවනම් ඔක පිලුණු වෙලා නැහැ කියලා. දැන් පිලුණු වෙලා කියලා. නිකන් අර දැන් පිලුණු වුණා වගේ දැන් පැයක් ඇතුළත පිලුණු වුණා වගේ කෙනෙකුට හිත නෑ. කෑම එක උයපු වෙලාවෙ ඉඳලා පරණ වෙවි තමයි ආවේ. පැයකට කලින් නෙමෙයි ඒක උනේ. අන්න ඒ වගේ මේ කයත් නිරන්තරයෙන්ම අනිත්‍යතාවයට යනවා. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. ඒක බොහෝ කාලයක් ගියාට පස්සේ පේනවා අර වෑමිටේ උපමාවක් අර ධර්මයේ තියෙන අන්නේ වගේ. වෑමිටේ උපමාව වගේ. ඊට පස්සේ නිකන් අපි හිතමු නිකන් මොකක් හරි එකකින් වැඩ කරනකොට ඒ වැඩ කරන දේ ගෙවීමටපත් වෙනවා. වැඩ කරන දේ ගෙවෙනවා. දැන් පිහිය මිටක් බලන්න. පිහිය මිටක් අල්ලගෙන මේ අවුරුදු 10ක් විතර ඒ පිහිය මිටෙන් වැඩ කරනකොට ඒ මිටේ ඇඟිලි පාරට ගෙවෙනවා. ඒ සමහර එකම මිනිස්සෙක් පරිහරණය කරා නම් ඇඟිලි පාර ඒ මේ මිටේ හරි ලස්සනට වැදිලා තියෙනවා. නමුත් ඒක එකපාර වුණ දෙයක්ද මේ නැත්නම් මේ මිනිස්සයා ඒක ඇඟිලි කපාගත්තද නෑ. ඒ කියන්නේ ඇඟිලි සලකුණු කපාගත්තද නෑ. ඒක නිරන්තරයෙන් සිද්ධ වෙච්ච දෙයක්. නමුත් කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ වෙනස් වෙලා කියලා. අර හැම වෙලාවකම ගෙවි ආවා. නමුත් ගෙවුනට පස්සේ තමයි තේරෙන්නේ ගෙවුණා කියලා. අන්න ඒ වගේ. මේක නම් මේ කෙලෙස් නිරුද්ධ කිරීම සම්බන්ධව තියෙන උපමාවක් ඔය වෑමිට සම්බන්ධ උපමාව. නමුත් මේ රූපය උනත් පින්වත්නි නිරන්තරයෙන් වෙනස් වෙවි ඇවිල්ලා තියෙනවා කියන එක දැනගන්නවා අනිත්‍යතාවයේ වශයෙන්. ඒ වගේම මේ රූපයේ අනිත්‍යතාවයේ තවත් එක පැත්තකින් දැනගන්නවා කොහොමද මේ රූපය සෑම වෙලාවකම මේ එළියෙන් පේන රූප මාත්‍රයකට පුළුවන් කම්පණයට පත් කරන්න. ශබ්ද මාත්‍රයකට පුළුවන් කම්පණයට පත් කරන්න. ගන්ධ සුවඳ මාත්‍රයකට පුළුවන් කම්පණයට පත් රස මාත්‍රයකට පුළුවන් කම්පණයට පත් කරන්න. පහස මාත්‍රයකට පුළුවන් කම්පණයට පත් කරන්න. ඊටාම පොඩි දෙයකින් මේ රූපේ කම්පණයට පත් කරන්න පුළුවන්. මේ මගේ දරුවගේ රූපයත් ඒ බඳු එකක් නේද? ඒ කියන්නේ අපි ඕක නිතර කියන්නේ චිත්තජ රූප කියලා. නාම ධර්ම ඇසුරින් රූපේ වෙනස් වෙනවා කියලා. ඒ හැම වෙලාවකම මේ රූපේ විපරිණාමයට පත් වෙනවා කියන එක දැනගන්නවා. අනිත්‍යතාවයට පත් වෙනවා කියන එක දැනගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ පරියායෙන් තමයි ප්‍රශ්නේ විමසන්නේ ඇත්තටම. දැන් සමාධිය ලැබෙන්නේ නැහැ කියන එක ගැන හිතන්නේ නැතුව යම් ශ්‍රාවකෙක් රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. රූපය නිට්ටයද අනිත්‍යද කියලා තමා තුලින් විමසුවොත් එයාට උත්තරයක් හම්බ වෙනවා. මොකද්ද? අනිච්ඡං රූපය අනිත්‍යයි. රූපයේ දෙපැත්තකින් අනිත්‍ය වෙලා යනවා.
එතකොට මේ යම් කිසි ආකාරයකින් පින්වත්නි භව තණ්හාවක් තිබ්බනම් මේ භව තණ්හාව දැන් මෙතන කාම තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරගන්න පුළුවන් මේ විදිහට රූපේ ඇත්ත කතාව දැනගන්නකොට. එතකොට ඇතුළටත් එළියටත් පවතින මේ සවිඥානික කයවල් වල රූපයේ දෙවිදියකට මේ අනිත්‍යතාවයේ විපරිණාමයේ යම් ශ්‍රාවකෙක් දැක්කොත් එයා අවබෝධයට හරි බරයි යාගේ ජීවිතේ. එතනින් එහාට ගිහින් භවය කෙරෙහි පවතින භව තණ්හාව නිරුද්ධ කරගන්නත් උවමනයිනේ නිවන කරා යනවනම් මේ භවය කෙරෙහි මහ පුදුම කැමැත්තක් අපිට තියෙනවනේ. භවය ප්‍රාර්ථනා කරන ගතියක් අපි තුල හරි බරපතල විදිහට ක්‍රියාත්මක වෙනවා. පුදුමාකාර ආසයි අපි භවයේ රැඳිලා ඉන්න. භවයට හරි ලෙන්ගතුයි. භවය වර්ණනා කරනවා, භවයට ප්‍රශංසා කරනවා. භවය අගය කරනවා, භවය අගය කරමින් කතා කරනවා. එතකොට මේ භවය අගය කරමින් කතා කරන්නේ ඇත්තටම මේ රූපයේ අනිත්‍යතාවය අපිට ගැඹුරින් තේරෙලා නැති නිසා. අර රූපේ සම්බන්ධව අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම රූපේ යථාර්ථයේ තේරුණා නම් අනාගතයට මෙබඳු රූපයක් ලැබේවා කියලා පින්වත්නි සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ ඇයි? අතීතේ රූපයත් නිරුද්ධ වෙලා ගියා නම් අතීතේ සක්විති රජ වුණත් ඒ රූපයත් නිවිලා ගියා නම් අතීතේ සක්‍ර දේවේන්ද්‍රයා වුණත් ආයුෂේ වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඒකත් අනිත්‍ය වෙලා ගියා නම් සියුම් රූපයක් ලැබුණා නම් ඒ සියුම් රූපයත් අනිත්‍ය වෙලා ගියා නම් ගොරෝසු රූපයක් ලැබුණා නම් ඒ රූපෙත් අනිත්‍යතාවය නම් ඕලාරික සුකුම රූප හම්බුණා නම් ඒ වගේත් අනිත්‍යතාවය නම් හීන ප්‍රනීත රූප හම්බුණා නම් ඒ වගේත් අනිත්‍යතාවය නම් දුර ළඟ රූප හම්බුණා නම් ඒ දුර රූප ළඟ රූප මේවත් අනිත්‍යතාවය නම් අතීතයේත් කවර රූපයක් ලැබුණත් ඒකෙත් සදාතනික සත්‍ය අනිත්‍යතාවය නම් අනාගතයටත් රූපයක් ලැබුණා කියලා වෙන්නේත් ඔය ටිකම තමයි කියලා දකින්නකොට තමන්ගේම හදවතින් මේ කාරණේ දකින්නකොට ඒ දැක්ම තුල පින්වත්නි භව තණ්හාවයි දුරු වෙලා යන්නේ. භව තණ්හාවයි දුරු වෙලා යන්නේ. ඒතකොට ඒ වගේ එතන අනිත්‍ය නම් එයා දැනගන්න ඕන. අනිත්‍ය නම් පවතින දේ තමයි දුක. අනිත්‍ය නම් දුක එනවා පිටිපස්සෙන්. අනිත්‍ය වෙච්ච හැම දෙයක් කෙරෙහිම දුක එනවා. දුක එන්නේ අනිත්‍යතාවය නිසා නෙමෙයි. අනිත්‍ය වෙච්ච ලෝකය නිට්ටය සංඥාවෙන් ග්‍රහණය කරගත්ත නිසා. එහෙනම් අනිත්‍ය ලෝකයේ මේ අවබෝධයට පත් වෙච්ච කෙනෙකුට නිට්ටය වෙන්නේ නැහැ. ලෝකේ කොහොමත් අනිත්‍යතාවය කියන්නේ සාධාරණ සත්‍යයක්. නමුත් ඒ සාධාරණ සත්‍ය වෙච්ච අනිත්‍යතාවය අපට ප්‍රකටව නොදැනෙන නිසා අපි අනිත්‍ය වෙච්ච ලෝකයක් උපාදානය කරගන්නවා. අනිත්‍ය වෙච්ච ලෝකයක් අපි උපාදානය කරගන්නවා. ඒතකොට මේ අනිත්‍ය වෙච්ච ලෝකේ අපි උපාදානය කරගෙන ඉන්නකොට ඒ අනිත්‍යතාවයට පත්වෙච්ච ලෝකේනේ උපාදානය කරගෙන ඉන්න අනිත්‍ය නෙමෙයිනේ. ඒ නිසා අනිත්‍යයට පත් වෙන ලෝකයේ අනිත්‍යතාවයේ කරා යනකොට අනිත්‍යතාවයේ කරා යන ලෝකේ නිසා යාට නොඑක ආකාරයෙන් අනේක ප්‍රාකාර දුක්ඛයන් උපදිනවා. නොඑක් දුක්ඛයන් හට ගන්නවා. අනිත්‍යතාවය නිසා. එතකොට මේ දුක මොකද අනිත්‍ය වෙච්ච ලෝකයක් නිට්ටය සංඥාවෙන් අල්ලගත්තනේ. අනිත්‍ය වෙච්ච ලෝකයක් නිට්ටය සංඥාවෙන් අල්ලගත්තොත් ඒකාන්ත වශයෙන් දුක එනවා. එහෙනම් අපිට මේ දුක ගලන්නේ මොකක් නිසාද? ලෝකයේ යථාර්ථයේ පැත්තට අපේ හිත විවෘත කරගන්න බැරි වෙච්ච නිසා. යථාර්ථයට විවෘත වීමේ විස්මිත ශිල්පයක් බුදු කෙනෙක් අපට පැහැදිලි කරන්නේ. විස්මිත ශිල්පයක්. එතකොට මේ විදියට දකින්නකොට භවනිත්‍ය පවා ඒ ශ්‍රාවකයාගේ හිතෙන් පහ වෙලා යන්න පටන් ගන්නවා. මේ විදියටම පින්වත්නි මිබඳු රූපයක මේ දුක එනවා නම් මම දුක පිළිකුල් කරනවත් නම් මම දුකට කැමතිත් නැත්නම් අකමැති දුක මා කරා එනවත් නම් අකමැති දුකක් මා කරා එන ස්වභාවයෙන් ලෝකේ හැදිලා තියෙන්නේ. ඒ බඳු ලෝකයක මම කියලා කියන්න පුළුවන් කොතනටද? මගේ කියලා කියන්න පුළුවන් කොතනටද? මගේ ආත්මය කියලා කියන්න පුළුවන් කොතනටද කියලා එතන අනාත්මයක් දකින්න. මේ අනාත්මය කියන්නේ බොහෝම ප්‍රබල අවස්ථාවක්. අනාත්මය අතීතයේද අනාගතයේද වර්තමානයේද අජ්ජත්තිකවද බාහිරවද අනාත්මය දකින්න ඕන. මේ පස් තැනදීම දකින්න ඕන.
පස් තැනදීම දකින්න ඕන. මොකද මේ පස් තැනදීම දකින්නේ අර අනිත්‍යතාවය කියන එක නිරන්තරයෙන් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ මේ පවතින රූපයේ නිරන්තරයෙන් අනිත්‍යතාවයට පත් වෙනවා නම් ඒ නිරන්තරයෙන් අනිත්‍යතාවයට පත් වෙන තැන කෝ මම වෙමි කියලා කොතනද අල්ල ගන්න පුළුවන් බෑ. ඇයි හැම දැනීම් මාත්‍රයක් ඇසීම් මාත්‍රයක්ම රූපයේ ප්‍රකම්පණයට පත් කරනවා නම් රූපේ වෙනසකට පත් කරනවා නම් ඉතින් මේ හැම ඇසීම් දැනීම් මාත්‍රාවන්ගෙන් අපි නිදහස් වෙලා නැත්තම් පින්වත්නි ඉතින් එතන දුක ලුහු බඳිනවා දුක තමන් කරා එනවා කියන එක මහා අමූතු දෙයක් නෙමෙයි පින්වත්නි. මහා අමූතු දෙයක් විදිහට ඒක සලකන්න පුළුවන් කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ වේදනාව සම්බන්ධවත් මේ විදිහටම බලන්න කියනවා. සංඥාව සංකාර විඥාන සම්බන්ධවත් මේ විදිහටම බලන්න කියනවා. එතකොට මේවා ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි නුවණක් හදාගෙන අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමර්ශනය කරනකොට ඒ විමර්ශනය කරන ශ්‍රාවකයා තුලයි ත්‍රිලක්ෂණ අවබෝධයේ පැත්තෙන් භාවනාමය නුවණ දියුණු වෙලා එයාගේ හිත නිවනට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. වේදනාව ගත්තොත් එයා වේදනාවත් Tamanගේ හිතින් විමසන්න ඕන නිට්ටියද අනිත්‍යද. ඒතර තමන්ට ඊටා සාධාරණ පිළිතුරක් මැදදී විනිශ්චය කළොත් දහම් දැනුමකුත් තියෙන ශ්‍රාවකෙක් විනිශ්චය කළොත් එයාට පේනවා අනිත්‍යයි කියලා. වේදනාව අනිත්‍යයි. වේදනාවෙත් අනිත්‍යතාවය දෙපැත්තකින්ම දැනගන්න මොකද්ද? කාලයකට මිනිස්සු සැප විඳිනවා, කාලයකට දුක් විඳිනවා, කාලයකට ආඬනවා, කාලයකට hina වෙනවා. එතකොට අපිට තේරෙනවා කාලයකට මිනිස්සු සැපෙන් ඉන්නවා. ඒ වගේම තවත් කාලයක මිනිස්සු දුකෙන් ඉන්නවා. කාලයකට සැපෙන් කාලයකට දුකෙන් ඉන්නවා. කාලයකට සැපෙන් කාලයකට දුකෙන් ඉන්නවා කියලා බැලුවාම නිකන් අපට තේරෙනවා මේ දුක සැප අතර දෝලණය වෙවි යනවා. දුකක් තියෙනවා සැපක් තියෙනවා ආය කාලයකට දුක ආය සැපයි. ඉතින් මෙහෙම තේරෙනවා. ඉතින් මේ දුක සැප එක දිගට පවතින්නේ නැහැ කියලා තේරෙනවා. ඒකත් ඉතා හොඳයි. ඉතින් ඒක මූලික වශයෙන් මේ සැපයත් හැමදාමත් නැහැ දුකත් හැමදාමත් නැහැ. මේකටම මිනිසු හදාගත්ත වචනේ අටලෝ දහම කියලා අපි කියන්නේ. සැප දුක ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා මේවා මේ ලෝක ධර්මතානි පින්වත්නි. එතකොට මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ අපි ඉතා නොසෙල්වෙන චිත්තසංතානයක් හදාගෙන නොසෙල්වෙන සිතකින් ලෝකයේ දෙස බලාගෙන ලෝකයේ විමර්ශනය කරමින් ලෝකයේ යථාර්ථය තේරුම් අරගෙන යම් ශ්‍රාවකෙක් ජීවනචර්යාව ගොඩනගාගෙන ඉදිරියට යනකොට එයාට තේරෙනවා වේදනාව මොහොතක් ගානේම අනිත්‍යතාවයට යනවා කියලායි. ඇස නිසා සුඛ වේදනා හට ගන්නවා දුක් වේදනා හට ගන්නවා අදුක්කම සුඛ වේදනා හට ගන්නවා. ඇහි ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒ සුඛ වේදනාවක් ඇති වුණා නම් ඒක නිරුද්ධයි. ඇස නිසා උපන් දුක් වේදනාවක් තියෙනවා ඒක නිරුද්ධයි. ඇස නිසා උපන් අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා ඒක නිරුද්ධයි. මේ වේදනාව ඔක්කොම එකවර හිතේ පවත්වන්න බෑ. ඊට පස්සේ උන කනින් ශබ්දය අහනකොට වේදනාවක් හට ගන්නවා සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා ඒ වේදනාවත් එතන මෙතනම නිරුද්ධ වෙලා යනවා. ඒතර අන්නේ විදියට නිරන්තරයෙන්ම මේ වේදනාව අනිත්‍යතාවයට යනවා කියන එක දැනගන්නවා. ඒතර අනිත්‍ය නම් අනිත්‍ය වෙච්ච තැනක පින්වත්නි දුකයිද සැපයිද Tamanගේ හිතෙන්ම විමසනවා. දුකයි. ඇයි? මම සුඛ වේදනාවට කැමති නමුත් මට සුඛ ආස්වාදය හැමදාම පවත්ව ගන්න බෑ. මම දුක් වේදනාව පිළිකුල් කරනවා නමුත් එහෙම දුක් වේදනාව මම පිළිකුල් කරාට මට ඒ බඳු දුක් වේදනාවක් අකණ්ඩව පවත්ව ගන්න බෑ. ඒ දුක් වේදනාව ප්‍රතික්ෂේප කරලා ඉන්න මට පුළුවන් කමක් නැහැ. දුක මා කරා පැමිණෙනවා. එහෙනම් මේ වේදනාව අනිත්‍ය වෙන එකක්. අනිත්‍ය නිසාම වේදනාව දුක හදලා දෙනවා. දුක හදලා දෙන වේදනාවකට මම මගේ ආත්මය කියලා හිතන එක මොනතරම් මුලාවක්ද මොනතරම් මහ බොරුවක්ද කියලා Tamanගේම හිතෙන් දකින්න. ඒ දැක්කලා ඒකේ ඊට පස්සේ මෙතනදීම ඒ ශ්‍රාවකයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ දැකලා මේවා ඇතිවෙච්ච හේතුවත් විමර්ශනය කරන එක ඊටාම වැදගත්. කොහොමද? ඒ පුද්ගලයා මේ අසෘත මේ සම්පූර්ණයෙන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් නම් මූලික වශයෙන් වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා පින්වත්නි ඒ අනිත්‍යතාවයත් තේරුම් ගන්නවා. ඒ අනිත්‍යතාවය තේරුම් ගත්ත තැනක සෝ සුඛා වේදනං වේදියති සා අනිච්ඡාති පජානාති. යම් සැප විඳීමක් ඇති වුණා නම් ඒක අනිත්‍ය බව යා පැහැදිලිව තමන්ගේ හිතෙන් දැනගන්නවා. මේ පොත්වල තිබ්බට හාමුදුරුවෝ කිව්වට නෙමෙයි.
ඊළඟට කියනවා අනජ්ජාසිතානි පජානාති. ඒ විදියට ඉන්නකොට ඒකට හිත බැසගන්නේ නැති බවට පත් වෙනවා. බැසගන්න නැතුව ඉන්නවා. ඇයි? අනිත්‍යයිනේ. අනිත්‍ය නිසා දැන් මේ වේදනාවට බැසගෙන ඉඳලා වැඩක් නැහැ. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ වේදනාව සිතින් පිළිගන්නේ නැතුව වාසය කරනවා. දුක් විඳීමක් විඳිනවා නම් ඒක අනිත්‍ය බව දැනගන්නවා. එහි සිත බැසගන්නේ නැහැ. දැන් දුක් වේදනාවක් ඇති වෙනකොට ඒකටත් අපි හිත බැස ගන්නවා. දැන් ඔය පටික සම්පයුක්ත හිතක් ඇති වෙනකොට දුක් වේදනාවක් නැද්ද? ඒකට හිත බැසගත්තට පස්සේ තමයි පලිගන්න හිතෙන්නේ, බද්ධ වෛරය මෝරන්නේ, ගොඩාක් දේවල් අපිට කරන්න හිතෙනවා ලෝකයක් එක්ක. පැටලි යන්න හිතනවා. ඇයි? දුක් වේදනාව සතුටින් එයා දුක් වේදනාවට බැසගත්ත නිසා. විඳින සිතින්, ඒ කියන්නේ විඳීම් නොපිළිගෙන වාසය කරනවා. පිළිගන්නේ. ඇයි? වේදනාව අනිත්‍යතාවය කේන්ද්‍ර කරගත්ත දෙයක් බව යා දන්නවා. ඉතින් මේ විදියට පින්වත්නි වේදනාව සම්බන්ධ ඊටාම පැහැදිලි අවබෝධයක් තුල ඒ ශ්‍රාවකයා ලඟු වෙනවා. ඊටාම පැහැදිලි අවබෝධයක් කෙරෙහි ඒ ශ්‍රාවකයාගේ හිත ලඟු වෙන එක ඊටාම හොඳ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ අවබෝධයේ පැත්තට හිත නම්ම ගන්න. එතනිනුත් නැවතිලා පින්වත්නි ඒ ශ්‍රාවකයා විසින් එයා කල්පනා කළ යුතු දෙයක් තමයි පින්වත්නි ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම තමා තුළ ඇතිවෙන වේදනාව ඇතිවෙන හේතුවත් හොඳින් තේරුම් ගන්න. වේදනාව විතරක් නෙමෙයි හැම දෙයක්ම ඇතිවෙන හේතුව හොයා ගන්නවා. ඒ කියන්නේ මේ ස්කන්ධයන් වලට හේතුවත් හොයා ගන්නවා. ඒ හේතුව හොයා ගන්නකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමාගේ හිත විපස්සනා වෙන අත්දැකීම තවදුරටත් ඉතා උද්වේගකාරීව තමන්ට අත්දකින්න පුළුවන්. ඒ අනිත්‍යතාවය තමන්ගේම හිතෙන් දැක ගන්න කෙනෙකුට මේ වේදනාව ඇති වෙන්නේ කවර හේතුවක් මතද, වේදනාව කවර හේතුවක් නිසා නිරුද්ධ වී යනවාද කියලත් දැනගන්නවා. ඒකම තමයි ඔය සමහර දේශනාවල තියෙන සෝසුකා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමීති පජානාති. සැප වේදනාවක් ඇති වෙනකොට ඒ සැප වේදනාවක් ඇති වුණ බවක් දැනගන්නවා. ඇති වෙච්ච හේතුවක් දැනගන්නවා. මොකද්ද හේතුව? ස්පර්ශයයි. අන්න එහෙම දැනගන්නවා. දුක් වේදනාවක් ඇති වුණා නම් ඒ දුක් වේදනාවක් ඇති වුණ බවක් දැනගන්නවා. කවරක් නිසාද දුක් වේදනාව උපදින්නේ? එතකොට එයා දැනගන්නවා ස්පර්ශයයි ඒකට හේතුව. පස්ස සමුදයා වේදනා සමුදයෝ කියලා එයා දැනගන්නවා. කම්ම සමුදයා වේදනා සමුදයෝ කියලා දැනගන්නවා. කර්මී නිසාත් වේදනාව ඇති වෙනවා. අවිජ්ජා සමුදයා වේදනා සමුදයෝ, අවිද්‍යාව නිසාත් වේදනාව ඇති වෙනවා. ආහාර සමුදයා වේදනා සමුදයෝ, වේදනාව ආහාරය නිසා, ඒ කියන්නේ ආහාර ප්‍රත්‍ය කරගෙන මේ වේදනාවට ආහාරයක් තියෙනවා. මොකක්ද ආහාරය? අවිද්‍යාව, තණ්හාව. අවිද්‍යාව මුල් කරගෙන, තණ්හාව මුල් කරගෙන, කර්ම භවය මුල් කරගෙන පින්වත්නි නොඑක ආකාරයේ වේදනාවක් නැති වෙනවා. එතකොට මේ වේදනා හේතු සහිතයි කියලා දැනගන්නවා. රූපය ගැනත් ඒ විදිහටම බලනවා. ආහාර සමුදය රූප සමුදය, ආහාරය නිසයි රූපේ සමුදය වෙන්නේ. කම්ම සමුදය රූප සමුදය, කර්මයේ නිසයි මේ රූපේ සමුදය වුනේ. මේක මේ මට ඕන විදිහට මවාගත් එකක් නෙමෙයි. ඊට පස්සේ පින්වත්නි තණ්හා සමුදය රූප සමුදය, තණ්හාව නිසයි මේ රූපේ සමුදය වුනේ. අපිට තිබ්බ කාම තණ්හාව නිසාමයි මෙහි උපන්නේ. වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපි තුල ඕලාරික වශයෙන් පැවතිච්ච කාම තණ්හාව බලපාලා තමයි මේ කාම ලෝකේ අපි උපන්නේ. භව තණ්හාව තිබ්බම තමයි මේ රූප තණ්හාව තිබ්බට පස්සේ තමයි මේ රූප ලෝකේ උපදින්නේ. මේ භව තණ්හාව තිබ්බට පස්සේ භවයට අනුව එයාට ප්‍රතිසන්දිය මුණ ගැහෙනවා. රූප ලෝකේ නෙමෙයි මම කියන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තියෙන විදියට අනුව ඒවා ඒ තණ්හාව මුල් කරගෙන ඇතිවෙච්ච ආශ්‍රවයන්ගේ හැඩතලයේ මෝස්තරයේ අනුව කාම ලෝකේ හරි රූප ලෝකේ හරි අරූප ලෝකේ හරි උපදිනවා පින්වත්නි. එතකොට මේ ඉපදුනේ තණ්හාව නිසාමයි. තණ්හා සමුදය රූප සමුදය, තණ්හාව නිසායි මේ රූපේ සමුදය වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් නිසා නෙමෙයි පින්වත්නි. තණ්හාවයි හේතුව. තණ්හාවම හේතු කරගෙනයි මේ රූපේ හටගන්නේ.
අවිජ්ජා සමුදය රූප සමුදය අවිද්‍යාව නිසාමයි මේ රූපේ සමුදය වෙන්නේ. නැත්තම් මේ බඳු රූපයක් ප්‍රාර්ථනා කර කර ඉස්සරහට යන්නේ නැහැ. මෙන්න මේ විදිහට හේතුවක් දැනගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙනවා. ආහාරය නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙනවා. කර්මය නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙනවා කියලා මේ රූපේ නිරෝධයේ පැත්තත් එයා ඊටාම පැහැදිලිව දැනගන්නවා. ඊටාම පැහැදිලිව දැනගන්නවා. එතකොට මෙන්න මේ විදියට යම් ශ්‍රාවකයෙක් තුල යම් වෙලාවක පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ස්කන්ධයන් පිළිබඳ නුවණ හදා ගන්නවා. ඒ ස්කන්ධයන් තුල අනිත්‍යතාවය දෙවිදියකට දකිනවා. ක්ෂණිකව ඇති වෙන ක්‍රියාවලියක් දකිනවා. අනාදිමත් කාලයක් තිස්සේ අපි ව්‍යවහාරික සම්මත ලෝකේ භාවිතා කරන අනිත්‍යතාවයේ මුලින්ම දකිනවා. නමුත් ක්ෂණයක් ගානේ මේ අපි අත්දකින ලෝකේම අනිත්‍යතාවයේ කරා යනවා නේද කියලා අපි දකිනවා. ඒකත් දැක ගන්නවා. ඒක දැක ගන්නකොට පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්මයේ පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් එනවා. ඒක පස් තැනකදී විමසනවා. ඇතුලේ තමා තුළ ඇතිවෙන ක්‍රියාවලියත් බාහිර ලෝකයේ ඇතිවෙන ක්‍රියාවලියත් අතීත අනාගත වර්තමානයේ තුල මේ ස්කන්ධයන්ගේ නියෝජනයත් පිළිබඳ ඒ ශ්‍රාවකයා විසින් ඊටාම පළල් බොහෝම පැහැදිලි අවබෝධයක් කරා තමන්ගේ හිත ගොඩනගා ගන්නවා. ඒ පැහැදිලි අවබෝධයක් කරා තමන්ගේ හිත ගොඩනගාගත් ශ්‍රාවකයාට බලාගෙන ඉද්දී තමන් තුළ දුක නිමා කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ දුක නිමා කරගන්න ශ්‍රාවකයා එතනින් නොනැවතී දුක නිමා කරගන්න කැමැත්තක් තියෙන පුද්ගලයා විසින් එතනින් එහාට විමසනවා. මේවා ඇතිවීමට බලපාපු හේතුව සහිතව ඵලය විමර්ශනය කරනවා. හේතු නිරුද්ධ වීමෙන් මේ උද්ගත වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් නිරුද්ධ වෙලා යනවා, නිවිලා යනවා, නැත්තටම නැති වෙලා යනවා. නැවත මේ ලෝක ධාතුවේ කවර තැනකවත් ඇති නොවන විදිහටම නිවිලා යන ආකාරයත් ඒ ශ්‍රාවකයා තමන්ගේම හදවතින් දැනගන්නවා පින්වත්නි. ඒ දැනගන්නකොට පින්වත්නි ඒ දැන ගැනීම තමයි ඒ ශ්‍රාවකයා තුළ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ නිසා අවබෝධයේ පිණිස අපේ හිත තුළ ඇතිවෙන මේ කල්පනාවන් මේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි නුවණක් පැහැදිලි අවබෝධයක් අපට අවශ්‍යයි. එහෙමනම් අවබෝධය කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. අදත් අපි පංචස්කන්ධය ගැන කිව්වේ. මොකද පංචස්කන්ධය දැන් සෑහෙන දේශනා අපි මේ විදිහටම කියලා තියෙනවා. නමුත් අදත් පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් භාවනාවට ගැනීම ගැන පැහැදිලි කරන්න කියපු නිසයි මේ කාරණේ මතක් කළේ. මේ එකම උනත් මේ එකම දේශනාව හරි ආය අහන්න. අහලා මදි. ඒක ක්‍රමානුකූලව තමන්ගේ හිත තුළ පුහුණු කරන ශ්‍රාවකයෙක් වෙන්න ඊටාම කෙටි කාලයකින් ඒ ශ්‍රාවකයාට නිවීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස අවකාශය සැලසෙනවා. ඒ බඳු අවකාශයේ සලසාගත් බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් ශ්‍රාවක භාවයක් පිණිස බුදුරජාණන් වහන්සේට තමන් අවබෝධයෙන් බුද්ධ පූජා පවත්වන ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වයේ නොවැම්බර් 7 වන දිනට යෙදුණු තම 71 වන ජන්මදිනයේ නිමිත්තෙන් ඇපලදෙනිය වත්ත ඇපලදෙනිය කුලියාපිටිය ලිපිනේ පදිංචි යසවතී කොටුවිල මහත්මිය විසින් මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් ඒ පින්වතුන්ට අපි ආශිර්වාද කරනවා 71 වන ජන්මදිනයේ සමරන යසවතී කොටුවිල මහත්මියට නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවයේම සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිසම එතුමියට මේ කුසලානිසංසයන් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම පින්වත්නි මේ ධර්ම දේශනාවෙන් ජනිත වූ පුණ්‍ය ශක්තිය දායකත්වයේ දරණේ මාතාව ඇතුළු පවුලේ හැම දිනාටම මගඵල නිවන් අවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. නොවැම්බර් මාසයේ 26 වෙනි දිනට වසර 6ක් සපිරෙන ඔසඳී දිලෙන්ඥා පෙරේරා චූටි දියණියට නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. අධ්‍යයන කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ දරුවන්ටත් සියලු ආකාරයෙන් යහපත සැලසේවා කියලා මේ දේශනාමය කුසල් ආශිර්වාද එකතු කරනවා. පරලෝසපත් වන්නට යෙදුන කරෝලිස්සිඤ්ඤෝ පියතුමාටත් සෝමාවතී ගණේගම මෑණියන්ටත් ක්‍රිස්ටි පෙරේරා සහෝදරයාටත් කුසුමාවතී විජේරත්න නැගණිය ඇතුළු
පුණ්‍ය සංස්කාරයන් අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සසර වසනා තුලා අකල් මරණ වලට ගොදුරු නොවේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින ධර්මසිරි කොටුවිල ස්වාමි පුරුෂයාණන්ට සුමනා පෙරේරා නැගණියට ඇයගේ දරුවන් වන දිලීප, දිල්ෂාන්, චතුරිකා, දිල්රුක්ෂී, රන්දිකා, රොහාන් යන සියලුම දෙනාට ආශිර්වාද කරලා තියෙනවා. ඒත් එක්කම පින්වත්නි කරුණාදාස වඩුගේ සහෝදරයා, රම්‍යලතා සහෝදරයා කියන දෙපළටත් දරුවන් වන කාංචනා, කුමුදුනී, කමන්ති, කෝසල, කෞමදී, කේශානි සහ ශානක කියන අයටත් KB ස්වර්ණලතා සහෝදරියටත් පවුලේ හැම දෙනාටමත් නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම රමුදී, රණුකී, ඔවිඤ්ඤා, සෙනුත්, රණුමි, යෙනුලි, ඔසඳි, දිල්ෂි, ෂෙනාන් කියන දරුවන්ටත් ආශිර්වාද කරනවා. ඒ දරුවන්ගේ අධ්‍යයන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න මේ දේශනාමය කුසල් හේතු වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම දේශනාව සිද්ධ කළ කුසල් බලය අපටත් අපගේ දෙමව්පියන්ටත් ජීවිතාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා සත්පුරුෂ අදහසක් ඇති කරගෙන තියෙනවා. ඒ ඊටාම මෙත් සිතින් සිහි කරනවා. සුජීවත්ව සිටින ඥාති මිත්‍රාදීන්ටද ධර්මාවබෝධ වේවා. සම්‍යා දෘෂ්ටික දෙවිවරුන්ටත් මේ කුසල් අනුමෝදන්ව නිවනින් සැනසීම පිණිසත් සියලු සත්වෝ පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සංසාර ගමනේ කෙලවර අමා නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් මියගිය ඥාතීන්ටත් මේ උතුම් බුද්ධ ශාසනයේදීම ධර්මාවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් ඔබ අප හැම දිනාටමත් අමා නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ සහිතව දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං